වෙන්නත් ඕනේ. එහෙම වුණොත් තමයි ඔහු අලුත් දේවල් හොයාගෙන යන්න උත්සාහ කරන්නේ. මේ කුතුහලෙත් එක්ක පුද්ගලයාගේ ජීවිතේ යම්කිසි විදිහකට යම් දේවල් වලට ආශාවෙන් බරිත වෙන්නත් ඕනේ. එහෙම තමයි මේ ආශාවන් හඹාගෙන ගිහිල්ලා ජීවිතේ යම්කිසි විදිහකට විඳින්න උත්සාහ කරන්නේ. ඒ තුළ තමයි අපිට දැනෙන්නේ අපි ගොඩක් වෙලාවට ජීවත් වෙනවා කියලා. හිතේ සතුට වෙනුවෙන්, තෘප්තිය වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්න අර මං කියපු කුතුහලය, ආශාව, ඒ වගේ තවත් ගොඩක් දේවල් මේකට එකතු කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම අවශ්‍යයි. හැබැයි ආශාව කියන දේ, කුතුහලය කියන දේ සීමාව ඉක්මවලා ගිහිල්ලා ඒ තුල යම්කිසි පුද්ගලයෙක් දුරදිග දකින්නට නොහැකියාවෙන් අන්ධ වෙනවා නම් ඔහුගේ ජීවිතේ යම්කිසි විදිහක ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් වටපිටාවක් ඇති වෙන්න පුළුවන්. අද අපි කතා කරන සූදානම් මේ තරුණයාගේ ජීවිත කතාවත් ඒ වගේ තමයි. ආශාව, කුතුහලය, ඒ වගේම ගොඩක් ජීවිතේ විඳින්න ඕන කරන වටපිටාවක් හොයා ගැනීම තුල අතරමං වෙච්ච කතන්දරයක් තමයි අද අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා අපි ඔබටත් මතක් කරනවා. ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. අපි ආරම්භ කරමු. මෙරුම් අතර කාමරේ 33 කාමරේ. 33 කාමරය. අද අපේ කතාවේ කතානායකයාගේ සිදුවීම පිළිබඳව කතා කරන්න කලින් මට හිතෙනවා ඔහුගේ විස්තර ටිකක් දැනගත්තොත් හොඳයි කියලා. මම දැනට දන්නේ ඔහුගේ නම පමණයි. ඔහු නමින් සංගීත්. සංගීත් මම කැමති ඔබ පිළිබඳව ටිකක් දැනගන්න. ඔව් අයියේ. මගේ නම සංගීත්. මම හිටියේ අයියේ කොළඹ පැත්තේ. අයියේ මම ජීවත් වුණේ වත්තක. අපේ වත්තට කිව්වේ අයියේ 60 වත්ත කියලා. අපේ වත්තේ එක විදිහේ নানা ආකාර විදිහේ මිනිස්සු හිටියයි අයියේ. අපේ ගෙදර ජීවත් වුණේ මායි මගේ රත්තරන් අම්මයි විතරයි. පුතේ මං කාමරෙත් බැලුවා. නැති නිසා මං හිතුවා කොහේ හරි ගිහින් නැති කියලා පුතේ. නැගිටින්නකො ළමයෝ. පරක් වෙලා. ගේ ඇතුලේ රස්නෙස්සා පොඩ්ඩක් එළියට අවිල්ලා අල වෙලා හිටියා අම්මේ. අයියා අද වැඩට යන්නේ නැද්ද? යනවා පරක් වෙලාද? අයියානේ දැන් 6ත් පහ වෙලා වෙලාව. අම්මා ගිහලා තේ එකක් හදන්නකෝ. ඔය ඉක්මන ලෑස්ති වෙන්න එන්න මං තේ එකක් හදන් එන්න. හරි හරි. මං වැඩ කරේ ගරාජ් එකක අයියේ. මං ඒ ගරාජ් එකෙන් හම්බෙන පඩියෙන් තමයි මායි මගේ අම්මයි දෙන්න ජීවත් වෙලා හිටියේ. මට හිටිය අයියේ යාළුවෙක් කරිඳු කියලා. එයා ආශ්‍රය කරනකොට අපේ අම්මා නම් එච්චර කැමති වුණේ නැහැ. මොකද එයාට නිකන් රස්තියාදු පාට කෙනෙක්. සංගීත් ආකෝ ආන්ටි සංගීත් අනේ මුණ හොදනවා. මම එන්න කියන්න. මේ අනුඹගේ නැට්ට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඉක්මනට මුණ හොදගෙන වරෙන්. වත්තනේ හැම වෙලාවෙම යාළුවාට බයික්. බණින්න කියන්නේ. හරි මුණ හොදන් වරෙන්කෝ. හරි යන්නකෝ මම. එයා හැම තැනම එයාට එක ප්‍රශ්න තිබුණා. එයා විවිධ විදිහේ මත්ද්‍රව්‍යත් පාවිච්චි කරා. එයා හිටපු ගමන් මටත් දෙනවා ඒවා. ඒකට මත්ද්‍රව්‍ය පාවිච්චියට යොමු වෙලා හිටපු කෙනෙක්ද? නෑ අයියේ. මම එයා පාවිච්චි කරාට මම ඒකට ඇබ්බැහි වෙලා හිටියේ නෑ අයියේ. ඉතින් ඒ හේතු හින්දා තමයි අපේ අම්මා මං එයා ආශ්‍රය කරනවටත් කැමති නැති වුණේ. ඉතින් අයියේ අපි දෙන්න වැඩ කරේ එකම ගරාජ් එකේ. ඉතින් අපි දෙන්න වැඩ කළා හවසට ගෙදර යනකොට කොහාට හරි ගිහිල්ලා හැමදාම වගේ ගංජා පොඩ්ඩක් ගහලා තමයි ගෙදර යන්නේ. පුතා මෙවර යන්නේ. මොකද ගඳක් එන්නේ? ගඳ? මගේ දිහාට ගිනි මැලයක් ගහලා තිබ්බ අමු කොළ ටිකක් දාලා. ඒක ගඳ වෙන්න ඇති අම්මේ. උඹේ ගාවින් එන්නේ. අඟපත හොදන් වරෙන්කෝ. මං තේ එකක් හදාගෙන එන්න. ගෙදර ගියාම අම්මා අහනවා මොකක්ද දෙන ගඳ කියලා. අම්මට ඕවා අයියේ තේරෙන්නේ නැහැ ඉතින්.
මං ඉතින් ඒකේ හින්දා මොකක් හරි බොරුවක් කියලා මං ෂේප් වෙනවා. ඒ වුණාට අයියේ මට ලොකු හීන ගොඩක් තිබුණා. මං ගරාජ් එකේ වැඩ කළා මට හම්බුනේ පොඩි පඩියක්. ඒ වුණාට අයියේ මගේ හීනේ තිබුණේ කොහොම හරි මගේ හීන ටික හැබෑ කරගන්න කියලා. ජීවිතේ මුණ ගැහෙන සමහර මිනිස්සු සමහර වෙලාවට අපේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් වලට ලක් කරනවා. සමහර වෙනස්කම් තියෙනවා බොහොම අසුභවාදී විදිහට සිද්ධ වෙනවා. මේ විදිහට අසුභවාදී විදිහට සිදුවන යම් යම් සිදුවීම් වලට බලපාන යම් යම් පුද්ගලයන් ජීවිතේට හොඳ දේවල් නෙමෙයි එකතු කරන්නේ. ඉතින් අද දවසේදී අපි මේ කතා කරන තරුණයා මොහුගේ ජීවිතයටත් එකතු වෙනවා යම්කිසි විදිහක අසුභවාදී පෙරනිමිත්තක් ගෙන එන යම්කිසි චරිතයක්. ඒ මුණ ගැහිමම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. මම කැමති දැනගන්න ඒ කාරණා. ඔව් අයියේ. මායි තරිඳුයි දෙන්න සමහරක් දවස් වලට සල්ලි වලට බූරුව ගහනවා අයියේ. ජීවා දැන් හරි ඔන්න දැම්ම. ඒ හම්බෙන හැම සල්ලියකින්ම අපි කරන්නේ හොඳටම බීලා ඉස්පා යන එකයි. මටත් ඉස්පා යන්න පුරුදු කරේ තරිඳු. එයා තමයි මාව එක්කන් යන්නේ. ඒ ගිය දවසට අතේ තියෙන පිච්චියම ඉවරයි අයියේ. ඔහොම ටික කාලයක් ඉන්නකොට තමයි අයියේ මගේ ජීවිතේ කාලකන්නිම දවස් ටික උදා වුණේ. එදා තමයි මම විනාශ වෙන්නම ගියේ. අපේ වත්තේ අයියේ කුලියට දෙන නිවසක් අරගෙන පදිංචියට ගෑනු කෙනෙක් එනවා අයියේ. මටත් කිව්වේ තරිඳු නම් කිව්වේ පට්ට කෑල්ලක් ආවා කියලා. ඉතින් මටත් හිතුණා අයියේ කෑල්ලක් කිව්වට පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මොන වගේද ලස්සනයිද කියලා. සංගීත් ගෙදර මිනිස් කොහෙද ගිහිල්ලාද දන්නේ? සංගීත් මොකද මේ වරන් ගමනක් යන්නේ කොහෙද වත්තට අලුත් කෑල්ලක් බෑලා කැල්ල පොට හිටු මම ටී-ෂර්ට් එකක් දාගෙන එන්න කප්පරයක් දෙන්න යමුද? මායි තරිඳු දෙන්න ඉතින් පොඩ්ඩක් ඒ පැත්තේ විසිට් එකක් දාන්න කියලා හිතාගෙන ගියා අයියේ. ඔය ගියපු එක අපි දෙන්නට පුරුද්දක් වෙන්න ගියා අයියේ. ඒ පැත්තේ යන්න එක පුරුද්දක් වුණා අයියේ අපි දෙන්නට. ඔන්න යනකොට අයියේ ඒ ගෙදර පිරිමි කෙනෙක් හිටියා. මං නම් හිතුවේ එයා ඒ බැඳපු මහත්තයා කියලා. ඒ වුණාට අයියේ ඒ අක්කා කෙනෙක් එහෙ හිටියේ. ඒ අක්කා හැමදාම උදේ 7ට විතර ගෙදරින් එළියට එනවා අයියේ. මායි තරිඳු දෙන්න ඉතින් ඒ අක්කගේ පස්සෙන් යනවා. අක්කා කොහෙද යන්නේ? කොහෙද වැඩ කරන්නේ කියලා හොයාගන්න. ඒත් අපි දෙන්නට හොයාගන්න බැරි වුණා අයියේ. ඒ අක්කා ටික දුරක් ගිහිල්ලා බීල් එකක නැගලා යනවා අයියේ. ඉතින් ඒ හේතුව හින්දා අපි දෙන්නට හොයාගන්න බැරුණා කොහෙද යන්නේ කොහෙද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි ওই අක්කගේ පස්සෙන් ගිහිල්ලා ගෑරේජ් එකට යනකොට හැමදාම පරක්කු වෙනවා අයියේ. ඒ හින්දා අපිට හැමදාම හෙඩ් බාස් බයිනවා අයියේ. අපිට හැමදාම මේ බැනුම් අහන්න බැරි හින්දා අපි ඒ අක්කගේ පස්සේ යන එක නැවැත්තුවා අයියේ. දැන් මේ විදිහට ඔබ කියන තැනැත්තිය පස්සෙන් යන්න මොකද්ද ඔබේ පරමාර්ථය බවට පත් වෙන්නේ? ඒකයි මටත් හිතා ගන්න බෑ. මොකද මාත් අර තරිඳුත් එක්ක එකතු වෙලා ඉස්පාවල ගිහිල්ලා මමත් නිකන් අර අපේ වයසනේ අයියේ. මේ වයසේ වැරද්ද වෙන්නේ නැති මට නම් හිතෙන්නේ. ඉතින් අර ඉස්පාවල ගිහිල්ලා තිබුණු ආශාව ඒකත් එක්ක ඉතින් මට හිතුණා ඉතින් මම
තාම හිතනවායි ඇයි මං එහෙම කරේ කියලා. ඒ කියන්නේ ඔබ ලිංගික කුතුහලයක් එක්ක හිටපු කෙනෙක් බව මට පේනවා කියන උත්තරේ. ඔව් අයියේ ස්පාවල ගිහිල්ලා ඉතින් මං තරඳුත් එක්ක එකතු වෙලා මං පොඩ්ඩක් ඒවට ආස කරා අයියේ. ඉතින් ඔහොම දවසක් යනකොට අයියේ මට ඒ අක්කව අහම්බෙන් මුණ ගැහෙනවා අයියේ මේ පාරේදී. එදා ඒ අක්ක ගෙදරට බඩු වගේක් අරන් යන ගමන් හිටියේ අයියේ. මේ මම ඉතින් අක්ක ළඟට ගිහිල්ලා කිව්වා අක්කේ මමත් ඔයාගේ වත්තේ මං ඔයාට උදව්වක් දෙන්නද කියලා. ඒ අක්ක මුලින් කැමති වුණේ නෑ අයියේ. ඒ වුණාට පස්සේ කැමති වුණා. ඉතින් එදා තමයි මං අක්කව මුලින්ම අඳුරගත්තේ අයියේ. එයාගේ නම ඇහුවන් නම ඉරේෂ කියලා කිව්වේ. ඉතින් එදා එයා වැඩ කරන්නේ පෞද්ගලික කම්පැනි එකක් කියලාත් කිව්වා. එදා ගොඩක් අපි දෙන්නට කතා කරන්න හඳුරගන්න උන්නේ නෑ අයියේ. හැබැයි මං එදා තමයි මායේ අක්කයි දෙන්න හඳුරගත්ත පළවෙනි දවස. අක්කා හැටේවත්තේ නේද? ඔව් මාත් හැටේවත්තේ තමයි. මේ කොහෙද ගියේ? මම මේ shopping ගියා. දෙන්න බෑග් එක මං අරන් යන්න. අනේ එපා කමන්න. දෙන්න. ඔකේ. ඔයාගේ නම මොකක්ද අක්කා? මගේ නම ඉරේෂා. ඔයාගේ නම? මං සංගීත්. අක්කව අඳුර ගන්න ලැබීම සතුටක්. මටත් එහෙමයි. ඔයාව අඳුරගන්න ලැබීම ලොකු සතුටක්. ඒක නෙමෙයි අක්කා කොහෙද වැඩ කරන්නේ? මම මල්ලි මේ ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්නේ. 33 කාමරය. Tamanda තිබ්බ කුතුහලයේ වැඩි නිසාම අර කියපු කාන්තාව ගැන වැඩි උනන්දුවක් දක්වපු සංගීත් අවසානයේදී කාන්තාවත් එක්ක හිතවත්කමකට අවශ්‍ය වටපිටාව හදාගත්තා. මුලින්ම දැකලා කතා බහ කරාට පස්සේ එතනින් එහාට සම්බන්ධතාවය ඇති කරගන්න ඕන කරන මාර්ගිකුත් ඔහු හදාගත්තා. අපි ඒ ටික දැනගන්න එක හොඳයි මේක. කොහොම සංගීතය කියන කාන්තාවත් එක්ක සම්බන්ධතාවය ඇති වුණේ? ඔව් අයි මං ගිහිල්ලා තරිඳුරට කිව්වා අපි දෙන්න මෙන්න මෙහෙම හම්බුණා කතා කරා කියලා. තරිඳුර නම් අයියේ පොඩ්ඩක් ඊර්ෂ්‍යාව වගේ ඇති වුණා. මං ඉතින් ගණන් ගත්තේ නෑ. ඌ මගේ යාළුවා හින්දා. ඒ කියන්නේ උඹ ඉස්සර වුණා නේ බං. අනේ මේ විකාර කියවන්න එපා බං. ඔබට අපි අමතකයි නේ. සුද බං. මේ බලමු මුට මොනවා හරි කරගන්න බලමු අපි. පොඩ්ඩක් හිටහන්. කොහොම ටික දවසක් යනකොට අයියේ මං දවසක් ගියා ඉරේෂලයි ගෙවල් පැත්තේ. ඒ අන් දවසේ මට ඉරේෂව හම්බුණා. ඒකත් අහම්බෙන් හම්බුනේ. එදා ඉරේෂ මගෙන් නම්බරේ ඉල්ලගත්තා. ඒ ගමේ අඳුරන කෙනෙක්ට මං විතරයි හිටියේ අයියේ. මොකක් හරි උදව්වක් ඕනේ වුණොත් ඉල්ලගන්න කියලා තමයි නම්බරේ ඉල්ලගත්තේ. මටත් ඉතින් නම්බරේ දෙන්න ලොකු වමනාවක් තිබුණා අයියේ. මොකද මගේ හිතේ වෙනම ආශාවක් තිබුණු හින්දා. අක්කේ ඔව් මොකද මේ එළියට වෙලා කරන්නේ? මම මේ ඔයා එනකම් මග බල හිටියේ. මං එනකම් ඔව්වනේ. මේ වත්තේ මං අඳුරන වෙන කිසි කෙනෙක් නෑනේ අනේ. හදිසියකට උදව්වක්වත් ඉල්ල ගන්න. ඔයා විතරයි ඉන්නේ. මේ ඒක නෙමෙයි. මට ඔයාගේ නම්බර් එක ටිකක් දෙන්නකෝ. හදිසියකට කෝල් කරන්න. මගේ නම්බරේ ඔව්. කොහෙන්ද? thank you. උදව්වක් ඕන නම් කියන්න. අනිවාර්යෙන්. කෝල් එකකුත් දෙන්න. හරි මං කෝල් එකක් දෙන්නම්කෝ. මං ගිහලා එන්නද? පරිස්සමෙන්. වෙනම පරමාර්ථයක් තමයි මගේ තිබුණේ. ඉතින් මම නම්බරේ දීලා අයියේ මම හිඳලා හිටලා යාට කෝල් එකක් කරන් සැප දුක කොහොමද කියලා විස්තර අහන්න ගත්තා. ඒ කෝල් එක අයියේ එන්න වැඩි වෙන්න ගත්තා. මං ගෙදරදිත් එයාට කෝල් කරන්න ගත්තා. වැඩ කරන තැනදිත් එයාට කෝල් කරන්න ගත්තා. ගෙදරදී නම් මං කෝල් කරනකොට අම්මා බයිනවා. මේ මන්ද බං බොන වෙලාවක බැලුවොත් ෆෝන් එකේ එල්ලිලා. අර කෑම උයලා තිනවා සීතල වෙනවා. ගිහින් කාපන්. හරි අම්මා යන්නකෝ මං එන්නම්. මේ මන් දන්නේ බං උඹව
මං ගැරේජ් එකේදීත් කෝල් කරනකොට තරිඳු එහෙම දකින්නවා ඉතින්. තරිඳු කියනවා කරන දේක් බෙදාගෙන කරපන් කියලා. මං ඉතින් ඒ වැහුවේ නැතුව මං එයාත් එක්ක හැමදාම කතා කරන්න ගත්තයි. දවසක් කතා කරනකොට මං එයාගෙන් අහුවා අර ගෙදර ඉන්න පිරිමි කෙනා කවුද කියලා. එයා නම් කිව්වේ එයාගේ හස්බන්ඩ් කියලා. තරිඳුරන් කිව්වා හැබැයි ඕක හස්බන්ඩ් වෙන්න බෑ. ඔය බොරු වෙන්නේ නැති කියන්නේ කියලා. මටත් ඒක බොරු කියලා හිතුණා ඊයේ. ඒත් මට එච්චර ඒක ගාණක් තිබුණේ නැහැ. මොකද මට තිබුණේ වෙනම පරමාර්ථයක් හින්දා මං ඒ දේ ගැන වැඩි හොයන්න ගියේ නෑ අයියේ. ඇත්තටම වාගේ ගෙදරට එන මිනිස්සයා කවුද? ඒ මගේ මහත්තයා. ඇයි ඔයාට විශ්වාස නැද්ද? නෑ එහෙම දෙයක් නෑ. තේරුම් ගන්නකො පොඩ්ඩක්. ඒක නෙමෙයි දැන් කාලද? ඊයනේ වෙලාවට කන්දෙප්. කනේ. තුනේ කාමරය. තමන් බලාපොරොත්තු වෙච්ච අරමුණට යන්න සංගීත පුළුවන්කමක් ලැබුණා. එයනෝ මේ කියන කාන්තාව ඉරේෂා සමග සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්නත් ඔහු සමත් වුණා. කොමින් හරි මේ ඇති කරගත්ත සම්බන්ධතාවය නොදැනුවත්වම කාලයා විසින් දුරදිග අරන් යන තරමට හේතු සාධක ගොඩ නැගුවා. එතනම තමයි ජීවිතේ වරදිනත් මුල්ුනේ නේද සංගීත? ඔව් අයියේ. දවසක් මට තරිඳු කියනවා එයා කීප දවසක්ම දැක්ක කියලා වත්තට එන වීල් එකක නැගලා ඉරේෂ යනවා කියලා. එයා කිව්වා මට කීප දවසක් මෙයා දැක්ක හැම කියලා. මේ මොහොමද දෙයක් කියන්න හිටි. මොකද්ද මචං? අර වත්තේ කෙල්ලපා. මම දැක්ක දැන් දවස් ගාණක් ට්‍රීවිල් එකකට යටට විතර නැගලා යනවා. වත්තේ කෙල්ල රැයට විතර ත්‍රිවිල් එක යනවා. බං උඹට හොඳටම ෂුවර්ද? මට විශ්වාසයි. හරි හරි මම බලා ගන්නම්කෝ ඒක. මේ උඹ ලව් කරන්න යන්නේ නැහැ නේ පාඩුවේ ඉඳන්. මන් දවසක් අයියේ ඕක ඇහුවා ඉරේෂගෙන්. ඉරේෂ නම් එදා කිව්වේ එයා රැයටත් වැඩ කරනවා ඒකයි යන්නේ කියලා. මං ඉතින් ඒක ගැන එච්චර අහන්න ගියෙත් නෑ අයියේ. මං හොයන්න ගියෙත් නෑ. ඒක ගැන මං එච්චර සැලකිලිමත් වුණෙත් නෑ. මොකද මං ආදරය කරේ කෙල්ලට නෙමෙයි හින්දා. ඔහොම ඉන්නකොට අයියේ මට නිකන් දැනෙන්න ගත්තා එයත් මට කැමතියි වගේ. එයා දවසට 3 පාරක් විතර මට කෝල් කළා කෑවද බිව්වද මොකද කරන්න කියලා එහෙම අහන්න ගත්තා. මටත් හිතුණා මෙයා මට කැමතියි කියලා. මගෙත් ඉතින් පොඩි කැමැත්තක් තිබුණා. ඔහොම ඉද්දි දවසක් එයා මට කතා කරලා කිව්වා එයාලයි ගෙදරට ඒක නෙමෙයි. කෝ හස්බන්ඩ් නේ. එයා නෑ. එයා උදේම කොහෙදෝ ගියා. දැන් මේනේ කන්නේ. මේ මං ඔයාට බොන්න මොන හරි හදාගෙන එන්න. ඔයා එන්නකෝ. මං එදා ගියේ
තරිඳුව මග ඇරලා. මං එදා ගොඩක් බොරු කිව්වා ඒ තරිඳුට එයාව මග ඇරලා තනියෙන් යන්න. මං ඉරේෂාලයි ගෙදරට ගියාට පස්සේ මං ඉරේෂාව දැක්කට පස්සේ මට ඉරේෂා ගැන ලොකු ආසාවක් ඇති වුණා අයියේ. මට මාව පාලනය කරගන්න බැරි තරම් ආසාවක් අයියේ. ඉතින් කොහොනේ බය වෙලා වගේ. එපා. කවුරු හරි දකි. මොන දරවහලෙන් ඔහොම ඉද්දියායේ අපේ අම්මට ආරංචි වෙලා තිබුණා මං එහෙම සම්බන්ධයක් පවත්වාගෙන යනවා. අපේ අම්මා ගැන මං ගොඩක් බයයි අයියේ. මොකද අම්මට heart attack තිබුණා. මං අම්මව කොයි වෙලාවෙත් කේන්ති ගස්සන්නේ නෑ අයියේ. එයාට දුකක් දැනෙන්න දෙන්නෙත් නෑ. එයාට මං අඩුම තරමින් පොඩි දුකක්වත් පොඩි කම්පනයක්වත් ඇති වෙන්න දෙන්නේ නෑ අයියේ. මට කියපන් උඹ මොන ගෑණිත් එක්කද අර පාරවල් ගාන කතා කර කර ඉන්න කියලා. පාරවල් ගානේ ගෑණියෙක් එක්ක අම්මට කවුද කේලමක් කියලා වෙන්නේ? මට කේලම් කියන්න නේ. උඹ හරි මට කියන්නේ නෑ නේ එහෙනම් නේ. හරි මං අල්ල ගන්නම්කෝ. මොනවා අල්ලගන්න දැමේ මට ගෑනුත් නෑ පාරවල් ගානේ මං කතා කර කර හිටියෙත් නෑ. මට පිස්සු. කවුරු හරි කේලමක් අනේ අනේ මුවනම් හදන්න බෑ. එයාගේ හස්බන්ඩ් අය ගොඩක් වෙලාවට ගෙදර එනවා අඩුයි. හස්බන්ඩ් ගෙදර එන්නේ නැති හැම වෙලාවකම වගේ මං යනවා ඉරේෂව හම්බ වෙන්න. මචං හරිද? බොනේ කොයන්න බල ලෑස්තිලේ. මචං මම අද පොඩ්ඩක් වේලස්සනේ යනවා. අම්මා එන්නයිකෝ පොලේ යන්න. දගෝද බං පොල අනිද්දානේ බං. ඕනේ බං මට අමතක වුණා. මොකටද දන්නේ නැහැ බං අම්මා එන්නයිකෝ. ඔබ ගොසාව සේව් කරපන්. මම පොඩ්ඩක් ගිහිල්ලා එන්න. ඒ හැම වෙලාවකම වගේ අපි දෙන ලිංගික වෙගුතු වෙනවා. ඉරේෂ මට කිව්වා අයියේ මේක කාටවත් කියන්න එපා කියලා. මාත් කිව්වා මං කාටවත් කියන්නේ නැහැ කියලා. මං අඩුම තරමේ තරිඳුටවත් කිව්වේ නැහැ අයියේ. එයා මගේ හොඳම යාළුවා වෙලා මං එයාට කිව්වෙත් නැහැ අයියේ. කොහොම ටික දවසක් යනකොට දවසක් මා ඉරේෂයි දෙන්න ඉරේෂගේ හස්බන්ඩ්ට අහු වෙනවායි. හස්බන්ඩ්ගේ අතටම අහු වෙනවායි. එදා තමයි අයියේ මට මගේ ජීවිතේ නැත්තරම නැතිලා මගේ ජීවිතේ වෙනස් වෙන්නේ. වල් බැලේ මූද තෝගේ තනි දකින්නේ මන් නැති අතරේ. අයකෝ. අනේ අයියේ එයා කිසි දෙයක් වැරද්දක් කරේ නෑ. මං තමයි වැරද්ද කරේ. ඇත්තද? අයියේ මට සමා වෙන්න. මගේ අතින් ලොකු වැරද්දක් වුණේ. මට සමා වෙන්න. සමා වෙන්න. කොට මේකට බන්දි ගෙවන්න වෙයි. හරිද? අයියේ මම මොනවද කරන්න ඕන? ඔයා කියන ඕන දෙයක් කරනවා. මොනවද මම කරන්න ඕන? හරි. තෝ හෙට 20000ක් අරගෙන එන්න ඕනේ මට. හරිද? පුළුවන්ද? 20000. අනේ අයියේ ඕක දෙන්නකෝ. එතකොට මේ ප්‍රශ්නේ මෙතනින්ම ඉවරයි. ප්ලීස්. අයියේ අනිවාර්යෙන් මම අනිවාර්යෙන් ගියන්න දෙනවා. අනේ අයියේ මට සමාවෙන්න මට යන්න දෙනවද? මම 20000ක් ගන්න දෙනවා. හරි. හරි පලයන්කෝ. අයියේ මම ගිහලා එනවා. තෝ ගෙනාවේ නැත්තම් බලාගනින්. අනේ සමාවෙන්න සමාවෙන්න. Display camera. තමන් කරන කියන දේවල් පිළිබඳ නිවැරදි අවබෝධයක් නැත්නම් සවිඥානික බවක් නොතිබීම හේතුවෙන් ගොඩක් වෙලාවට අමාරු වැටෙන්න පුළුවන් නේ. ඒ වගේ දෙයක් තමයි අවසානයේදී සංගීත අත්විඳින්න සිද්ධ වුණේ. ඒ නිසා මෙතනින් එහාට ජීවිතේ කොහොමද වෙනස් වුනේ? ඔහුගේ ජීවිතේ යම් කිසි හෝ අගාධයකට වැටුණා නම් කොහොමද ඒ කටයුතු සිද්ධ වුනේ? අපි කැමති සංගීතයෙන් එහාට දැනගන්න.
ඔව් අයි. මා ඉරේෂයි හම්බුන හැම වෙලාවකම එයාගේ හස්බන්ඩ් ඒව වීඩියෝ කරලා තිබුණා. මන් දන්නෙත් නෑ එදා පෙන්නුවට පස්සේ තමයි මාත් දැක්කේ. එයා මාව බය කරා ඒව එළියට දානවා ඒව හැමෝටම පෙන්නනවා කියලා. මං එයාට වැන්දේ නැති එක විතරයි අයියේ. අනේ එහෙම කරන්න එපා කියලා. මම බැරිම තැන එයාගෙන් ඇහුවා මම මොකද්ද කරන්න ඕනි කියලා. එයා මට කිව්වා එයා ඊළන සල්ලි දෙන්න කියලා. එයා මගෙන් 20000ක් ඉල්ලුවා අයියේ. මගේ ළඟ සල්ලි තිබුණෙත් නෑ. ඒ වුණාට මට තිබුණු බය හින්දාම මං එයාට ඒ සල්ලි දුන්නා අයියේ. එයා කොහොම යනකොට පුරුද්දක් විදියට මගෙන් හැමතිස්සෙම වගේ සල්ලි ඉල්ලන්න ගත්තා අයියේ. ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට ඔය කියන පුද්ගලයාට Tamanගේ බිරිඳ වෙනත් පුද්ගලයෙක් එක්ක ලිංගිකව එකතු වුණා කියන ගැටලුව ලොකුවට තිබුණ නැහැ කියන එකද ඔබ කියන්න උත්සාහ කරන්නේ? ඔව් අයියේ. ඒ වගේ තමයි මට හැඟුණේ. ඒ දෙන්නගේ අතරේ තිබුණේ සල්ලි හේමය පරමාර්ථයක් වගේ. ඔහොම ඉන්නකොට අයියේ එක දවසක් එයා මගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලුවයි. මට දෙන්න බෑ කියන්නත් බෑ. එහෙම වුණොත් එහෙම එයා ඒ වීඩියෝ අපේ අම්මට පෙන්නනවා. ඒක නෙමෙයි. අපි අරගෙන තව කීයක් හරි කඩා ගමුද? ඒක තමයි මම මේ කල්පනා කරන්නේ. කොලයා. හෙලෝ කවුද? හෙලෝ. මල්ලි මේ. මට අද හැන්දෑවෙද්දි රුපියල් ලක්ෂයක් ඕනේ උඹේ. අනේ අයියේ තේරුම් ගන්නකො එච්චර සල්ලියක් මං ගාව නෑනේ. නෑ කියලා හරියන්නේ නෑ. අද හැන්දෑවෙද්දි ඕනේ. මං ටවුමට එනවා ඔබ ලෑස්ති කරලා තියා. හරි මම මොකක් හරි කරන්න බලන්න. පොඩ තේරුම් ගන්නයි. ඒ වුණාට බාඩන්න ලෑස්ති වෙන්න එපා. දන්නවනේ දුන්න නැත්තම් වෙන දේ. නේ? අන්න ඒ බය තියාගන්න. මොකද කියන්නේ? ගෙන්නම් කියලා. බය වෙලා ඉන්නේ පැනෙන්න. මට මේක මගේ හොඳම යාළුවා වෙච්ච තරිඳුටවත් කියන්න බෑ. ඒ වුණාට මං තරිඳුට බොරුවක් කියලා පොලියට සල්ලි ගත්තයි. පොලියට සල්ලි අරන් මං එයාගේ ඉල්ලපු ලක්ෂෙ දුන්නයි. ඔහොම ඉන්නකොට ඉරේෂත් මට කතා කරලා කියනවා මේ මිනිහා මොනා කරයිද දන්නේ ඔය ඉල්ලන ගාණක් දෙන්න කියලා. ඔහොම ටික දවසක් ඉන්නකොටයි මං ලෙඩ වෙනවා. මං ලෙඩෙක් බවට පත් වෙන්න ගත්තයි. මං පරීක්ෂණයක් කරා අයියේ මොකද්ද ලෙඩේ කියලා බලාගන්න. එතකොට තමයි අයියේ මං දැනගත්තේ මං සමාජ රෝගියෙක් කියලා. එතකොට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි අයි. කොහොමද එහෙම වෙන්නේ සංගීත? මොකද හිතුව දැන් ඔබ කියන විදිහට ඔබ කියන තොරතුරු අනුව ඔය කියන කාන්තාව පමණයි ඔබ ඇසුරු කරලා තිබෙන්නේ. එහෙනම් ඔබට ඒ තත්ත්වය ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් ඔය කියන කාන්තාව. ඔව් අයි. මොකද ඒක අපි පොඩි පටලැවිල්ලක් තියෙනවා. ඒ පටලැවිල්ල ලියා ගන්න එක හොඳයි මේකට. ඔව් අයි. මටත් ඒක හිතා ගන්න බෑ. මට ඒක කල්පනා වෙන්නෙත් නෑ අයි. මට හිතා ගන්න බෑ මට මොකක්ද උනේ මම මොකද්ද කරන්නේ කියලා. ඔහොම ටික දවසක් ඉන්නකොට අයියේ මට තරිඳු කියනවා ඉරේෂා කියන්නේ ඇඟ විකුණන කාන්තාවක් කියලා. එයාගේ ගෙදර ඉන්නේ පිරිමි කෙනත් එයාට ඒවට උදව් කරනවා කියලා. ඊට පස්සේ අයියේ මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මං තරිඳුට කියනවා හැම විස්තරයක්ම. බලන්න බං ඔබ දාගන්න ලෙඩ. ඇයි උඹ මට කිව්වේ නැත්තේ කියන්? අනේ මචං මම උඹට කිව්වෙත් නැද්ද මට තියෙන ලැජ්ජාවට බං.
හරි හරි දැන් වෙච්ච දේ වුණා. එන දෙයට මූණ දෙන්න බලමු. මං කොහොමද බං අපේ අම්මට මූණ දෙන්නේ? හරි බං අම්මා දන්නේ නැහනේ. අපි එන දෙයට මූණ දෙමු. මොකද ගැන කල්පනා කරලා වැඩක් නැහැ. මේ තරුණය අපි ළඟට එනකොට ඔහුට යම්කිසි ආසාදන තත්වයන් තිබුණා. ඔහු කිව්වා මුත්‍රා මාර්ගයේ අපහසුතාවයක් තියෙනවා. මුත්‍රා කිරීමේදී දැවිල්ල වගේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මුත්‍රා නොකරන අවස්ථාවලදීත් මුත්‍රා මාර්ගයේ අපහසුතාවයක් ඔහුට තේරෙනවා. ඒ නිසා ඔහුගේ දෛනික කටයුතු වලට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒකම ප්‍රධානවම ඔහුට තිබුණ ප්‍රශ්නයක් අපිට ඒක ඔහු කතා කරනකොට තේරුණා. මානසිකව ඔහු ලොකු පීඩනයකට ලක් වෙලා තිබුණේ. ඔහුගේ මේ ක්‍රියාකාරකම් සුදුසු නැහැ. ඒ නිසා ඔහුට ප්‍රශ්නයක් ඇති වෙයි. සමාජීය වශයෙන් ප්‍රශ්න ඇති වෙයි. ඒ වගේ නොයෙකුත් විදිහේ පීඩනයන් ඔහුගේ හිත ඇතුලේ තිබුණා. ඉතින් අපි මෙතනදී මේ පුද්ගලයාව පරීක්ෂා කරා. ඒ පරීක්ෂා කිරීමේදී අපි හොයාගත්තා ඔහුට ආසාදන තත්වයක් තියෙනවා කියලා. අපි රසායනාගාර පරීක්ෂණ වලින් අඳුනගත්තා ඔහුට ගොනෝරියා නොවන මුත්‍ර ප්‍රදාහය කියන තත්වය තියෙනවා කියලා. ඒක ප්‍රතිකාර කරන්න පුළුවන් තත්වයක්. නමුත් මේවා ප්‍රතිකාර කරන්න පහසු ඉක්මනින්ම පුද්ගලයෙක් අපි ළඟට සේවාවන් සඳහා එනවනම්. දැන් මෙතනදී මේ පුද්ගලයා එයාගේ ඒ ආසාදන තත්ත්වය මතුවන ගමන් අපි ළඟට ආවා. ඒ නිසා අපිට ප්‍රතිකාර කරන්න පහසු වුණා. මෙතනදී තව ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් හැමතිස්සෙම මේ ලිංගික සම්ප්‍රේෂණ රෝගයකින් රෝග ලක්ෂණ මතුවෙනවා කියලා. ඒකෙදි අපි පැහැදිලිව දැනගත යුතු දෙයක් තමයි බොහෝ විට රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කෙනෙක් එක්ක අනාරක්ෂිත ලිංග සම්බන්ධතාවයක් තිබ්බොත් අපිට මේ ලිංගාශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන් කිසිම රෝග ලක්ෂණයක් නැතුව. ඉතින් ඒක නිසා රෝග ලක්ෂණ එනකන් ඉන්න අවශ්‍ය නැහැ මේ පිළිබඳව පරීක්ෂාවන් කරගන්න. නමුත් මේ පුද්ගලයා අපි ළඟට කලින් ආවහන්ද අපි ඔහුට ප්‍රතිකාර කරා. එතනදී ප්‍රශ්නේ ඇත්තටම ඔහුගේ ලිංගික සම්බන්ධතාවයෙන් ඇති වුණ මේ රෝග ලක්ෂණ ඇති කරපු ගොනෝරියා නොවන මුත්‍ර ප්‍රදාහය ඉක්මනින් ප්‍රතිකාර කරලා සනීප කරන්න පුළුවන් වුණා කියලා මම දැන් සඳහන් කරා. වඩාත්ම ප්‍රශ්නය වුණේ අපි කෙනෙක් අපි ළඟට ලිංගික සම්බන්ධතාවයක් අනාරක්ෂිත ලිංග සම්බන්ධතාවයක් කියලා එනවනම් අපි එයා අපිට එන රෝග ලක්ෂණ වලට පමණක් නෙමේ පරීක්ෂාවට භාජනය කරන්නේ. අපි සියලුම ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්ෂණ අපේ සායනවලදී කරනවා. මොකද අපි දන්නවා ලිංගාශ්‍රිත රෝග කියන්නේ එකක් හැදෙනවා නෙමෙයි. ලිංගාශ්‍රිත රෝගවලදී වර්ග කීපයක් හැදෙන්න පුළුවන් එක්වරම. ඉතින් ඒ නිසා අපි පරීක්ෂණ කරනවා අනිකුත් රෝග සඳහා. දැන් මෙතනදී අපි ඔහුව පරීක්ෂාවට භාජනය කළා HIV පරීක්ෂණය සඳහා. මොකද අනාරක්ෂිත ලිංග සම්බන්ධතාවයකින් HIV හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියලා අපි දන්නවා. මෙතනදී අපි මේ පුද්ගලයාව HIV සඳහා පරීක්ෂා කිරීමෙන් අපි දැනගත්තා මේ තරුණ පුද්ගලයාට HIV හැදිලා තියෙනවා කියන එක. මගේ මේ කතාව අහන් හිටපු හැමෝටම කියන්න තියෙන්නේ අයියමට මං වින්ද වගේ වේදනාත්මක ජීවිතයක් කාටවත් හම්බෙන්න එපා කියලා. තරුණ වයසේ මට විශේෂයෙන් මේ කියන්න ඕනේ තරුණයන්ට. තරුණ වයසේ අපිට ආශාවල් ඇති වෙනවා. ඒ වුණාට අයියේ Taman කාත් එක්ක හරි ලිංගික එකතු වෙනවා නම් ඒ කෙනා Tamanට විශ්වාස නම් විතරක් ඒ කෙනා ගැන Taman හොඳට දන්නව නම් විතරක් ඒ කෙනත් එක්ක ලිංගිකව එකතු වෙන්නයි. නැතුව මේ වගේ කාන්තාවන් අද ලංකාවේ හැමතැනම වගේ ඇති අය. ඒ වගේ ඉන්න අයට අහු වුණොත් මම මේ විඳපු දුක මේ වේදනාව තව කෙනෙක්ට විඳිනවට මං කැමති නෑ අයියේ. ඒකයි මම කියන්නේ මගේ මේ කතාව අහපු හැමෝම මගෙන් පාඩමක් ඉගෙනගෙන මං වගේ රැවටෙන්න එපා. ඔයාලට මොනවා හරි දෙයක් ඕනි නම් ලිංගිකව හැසිරෙන්න ඕනි නම් ඔයාලට හරියටම විශ්වාස කෙනෙක් දන්න කෙනෙක් එක්ක විතරක් ඒ විදිහට හැසිරෙන්න. 33 කාමරය. අපේ ජීවිතයේ සමහර කතා තියෙනවා. මේ කතාව පටන් ගන්නෙ නොහිතපු තැන් වලින්. ඊට පස්සේ මේ කතාව අවසාන වෙන්නෙත් නොහිතපු තැනකින්මයි. හැබැයි වැදගත්ම දේ තමයි නොහිතපු තැනකින් ආරම්භ වෙන දෙයක් වුණත්
මේ කටයුතු ආරම්භ වෙනවත් එක්කම ඒ කටයුත්තට යොමු වෙනවත් එක්කම දුරදිග හිතලා බලලා ස්ථානෝචිත ප්‍රඥාව එහෙම නැත්නම් තැනට සුදුසු නුවණ අනුව කටයුතු කරොත් ගොඩක් වෙලාවට අවසානය නොහිතපු විදිහට වෙන එක වළක්ව ගන්නට පුළුවන්. ඒ අවසානය ඔබට යහපත් විදිහට හසුරුව ගන්න ඔබට පුළුවන්. ඉතින් අද දවසේදී අපි මේ කතා කරපු තරුණයාගේ ජීවිතයත් නොහිතපු විදිහකට අවසානයේ තීරණය වුණා. ඒකට හේතුව නොහිතපු විදිහකට කතාව ආරම්භ වෙච්ච නිසා. හැබැයි අර මම කිව්වා වගේ දුරදිග හිතලා බලලා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරා නම් මේ කතාවේ අවසානයේ නොහිතපු විදිහකට අවසාන වෙන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්න තිබුණා. නමුත් ඒකේම වුණා. ඒ නිසා මේ රාත්‍රියේදී අපි ඔබටත් මතක් කරනවා. ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. අපිට සමුගන්න අවසරයි. අපි ගිහින් එන්නම්. සුබ රාත්‍රියක්. මේ රූම අතර කාමරේ 33 කාමරේ.